ගරු තාරක බාලසූරිය මැතිතුමා ලේකම්තුමා රත් කොළඹගේ මැතිතුමා රාගවාන් මන්ත්‍රීතුමා දදාමිනි මන්ත්‍රීතුමා හිතවත් මාධ්‍යවේදීන් සියලු දෙනාගෙන් අවසරයි අපි බොහොම සාදරයෙන් පිළිගන්නවා තමුන්නාන්සලා බොහොම සතුටු මොහොතක් මුළු රහත් රටකට මුළු මහත් රටකට බලාපොරොත්තු ඇති කරපු සාකච්ඡාවක් ජාත්‍යන්තරවත් ඒ වගේම රට තුළ ඇති කිරීමට ජනමාධ්‍යවේදී ඔබ සැම පවා විශාල සහභාගීත්වයක් ඇති කරා ශ්‍රී ලංකාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පසුගිය 2019 නොවැම්බර් මාසයේ ජනතාව ලබා දුන් ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමත් පාර්ලිමේන්තු මහමැතිවරණයේ තවත් විශිෂ්ට ජයග්‍රහණයකින් එතුමාගේ රජය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටවීමට පුළුවන් වුණු ගමන මේ අවස්ථාවේ මම විදේශ අමාත්‍යතුමා හැටියට යලිත් ජනතාවට ගෞරවය පුද කරමින් සිහිපත් කරනවා. අපි ආණ්ඩුව බාර ගන්නකොට සමූහ අනුග්‍රහයේ යෝජනාවකට අපේ රට යටපත් කොට තිබුණු භයානක විපත්තියකට රට ගමන් කළ හැකි ක්‍රියාමාර්ගයෙන් අපි ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේ මානව කොමිසම ඉදිරියේ ඒ නිවත් වෙන බවත් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න ජනාධිපතිතුමා දුන් වරම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ ගමන් කිරීම ප්‍රකාශයට පත් කරලා ජිනීවා නුවරින් ආවේ. එදා පටන් අද දක්වා අපිත් එක්ක එකම මතයක් එකම අදහසක් ස්වාධීන වෙන්වෙන් රටවල් වශයෙන් සිටියද එකම අදහසක් ප්‍රකාශ වුණු බව කියන්නට ඕනේ. ලෝකේම කෝවිඩ් වසංගතයෙන් අද පෙළෙන වෙලාවකදී රටවල් 100කට වැඩිය වැක්සින් එක නොමැතිව අඬන වෙලාවේදී හැම රටක්ම ප්‍රකාශ කරේ පළමුව එය විසඳා දීමට අපි යොමු විය යුතු බවයි. ඒ ජෙනීවා නුවර නැගුණු හඬයි අපි ශ්‍රී ලංකාවත් අද මෙම ජෙනීවා සමුළුවේ අපට එරෙහි යෝජනාව ගෙනෙන අවස්ථාවේදී ප්‍රකාශ කළේ ලෝකය පළමු කොට කොවිඩ් වසංගතයේ හානියෙන් ලෝකෙ බේරා ගැනීම මානව අයිතිය රකින්න උත්තරීතරම ක්‍රියාවට සහභාගී වීමයි වඩා වැදගත් වෙන්නේ. එක් එක් රටවලට එල්ල බලා චෝදනා හා දඬුවම් කිරීමට උත්සාහ ගැරීම නොවේ කියලා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී ජිනීවා සමුළුවේ කොමසාරිස්තුමියගේ වාර්තාව පදනම් විරහිත අසාධාරණ කරුණු මත වැරදි සංඛ්‍යා ලේඛන මත ඉදිරිපත් කරපු වාර්තාව බව මුලින්ම ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඉදිරියේදී ඒ පදනම් කරගෙන ඉදිරිපත් කරන යෝජනාවක් කොමිසම ඉදිරියට ගෙනෙන්නේ නම් සමාජික රටවල බහුතරය එයට එකඟ නොවී ප්‍රතික්ෂේප කරන්න කියලා ශ්‍රී ලංකාව ඉල්ලීමක් කරා. මම ඊටාම ගෞරවයෙන් කියන්න ඕනේ මානව කොමිසම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව මානව කොමිසමට කටයුතු කරන්න බෑ. මානව කොමිසම ඇති කරපු මූලික යෝජනාවට පටහැනිව කටයුතු කරන්න බෑ. ඒ අයට ඕනකම තිබුණත් රටක් තෝරගෙන රටට විරුද්ධ යෝජනා සම්මත කරන්න එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව හෝ මානව කොමිසම ඇති කරපු විශේෂයෙන් එක රටකට
එල්ල බලා ඉදිරිපත් කරන country specific resolutions ගේන්න බැහැ. ඒ මූලික සිද්ධාන්තවලට ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍යත් ජර්මනියත් මලාවිය රටත් එකතු කරගෙන තව රටවල් දෙකක් මොන්ටිනීග්‍රෝ මැසිඩෝනියා එකතු කරගෙන කමිෂන් සභා සමාජිකයන් හැටියට ගෙනාපු යෝජනාවට මොහොතකට කලින් ජිනීවා නුවර මානව කොමිසමේ ඡන්ද විමසීමේදී බහුතරයක් ලබා ගන්න බැරි වුණා. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකේ ආර්ථික අසාධාරණයට පත්වී තිබෙන උතුර විසින් දකුණ පාලනය කිරීමේ අසාධාරණ පිළිවෙත එසේ නැත්තං පැරණි විජිතවාදී රටවල් විසින් නිදහස් අමාරුවෙන් දිනාගත්ත රටවල් සියල්ල පාලනය කිරීමේ ලෝකයක් ගැන හිතන තත්ත්වය ප්‍රතික්ෂේප කරන රටවල් වලට අලුත් මතයක් ඇති කර තිබෙන අවස්ථාවක්. මා විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් අපේ රජයේ සියලු අංශ මේ වෙනුවෙන් ලෝකයේ හැම රටක් සමගම අපට පුළුවන් ආකාරයේ මේ කෝවිඩ් වසංගතය තුල පැවති සමුළුවක් කිසිවකුට එහෙ යන්නට බෑ. අපි විද්‍යුත් මාර්ගයෙන් ඒ පැවති පළවෙනි සම්මේලන වාරය බවට අනිත් රටවල් ගැන තීරණය කරන උත්සාහයක් බවට මේක පත් කරගෙන කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඒ ධෛර්යය දෙමින් නායකත්වය දෙමින් අපේ රටේ ස්වෛරීත්වය අපේ රටේ පැවැත්ම ආරක්ෂා කරගනිමින් අපි කැපවී තිබෙන ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව අපේ රටේ ඉහළම අධිකරණය වූ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරයෙක්ගෙන් ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන ඒ කොමිසමෙන් දිගටම යම් උල්ලංඝනය කිරීම තිබෙනවා නම් ඕනෑම කෙනෙක්ට එය ඉදිරිපත් කරන්න පුළුවන් කොමිෂන් සභාවක් පත් කර තිබෙන කටයුත්ත දිගටම අපි කරගෙන යනවා. ඒ වගේම අපි Sustainable Development Goals එක්සත් ජාතීන් විසින් ප්‍රකාශ කරපු 2030 ඉලක්කයට අපේ රටේ ආර්ථික සංවර්ධනයේ ගමන් මාර්ගයේ පදනම කරගෙන ගමන් කරන බව වැඩ කටයුතු ආරම්භ වෙලා දියත් වී තිබෙනවා. මේ දෙවැනි ප්‍රතිඥාව. ඒ වගේම අපේ රටේ ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට අද උදා කර තිබෙන යාපනයේ සිට දෙවුන්දර තුඩුවටත් දෙවුන්දර තුඩුවේ සිට යාපනයටත් යන්න එන්න පුළුවන්කම ව්‍යාපාරයක් රක්ෂාවක් කරන්න පුළුවන්කම පදිංචි වී ජීවත් වෙන්න පුළුවන් අයිතිය උදා කර තිබෙනවා. ඒ කාගේවත් භයානක LTT ත්‍රස්තවාදයේ විසින් පෙන්눔 කරන ලද භයානක ත්‍රස්තවාදයේ විසින් යටපත් කරන්න ඉඩ නොදෙන ප්‍රජාවගේ අයිතිවාසිකම් එලෙස ආරක්ෂා වෙන දේශයක් බවට පත් කළ තිබෙනවා. මේ කරුණු ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍ය ප්‍රධාන මේ රටවල් අපට එරෙහිගෙන ආපු යෝජනාවට මම යලිත් කියනවා 47 දෙනෙක්ගෙන් සමන්විත මානව කොමිසමේ ඡන්ද 22යි ඒ අය විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන ආපු යෝජනාවට ලැබුණේ. ඒ වගේම ඡන්ද 25ක් පාවිච්චි කළා ඒ අයට ලබා ගන්න බැරිව ගියා. ඒ ඡන්ද 25න් 11ක් ඡන්දේ පාවිච්චි කරා බ්‍රිතාන්‍ය ගෙන ආපු යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ වගේම 14ක් බ්‍රිතාන්‍ය ගෙන ආපු යෝජනාවට පක්ෂව ඡන්දයක් නොදී ස්වාධීන වැලකී සිටින බවට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරා. මෙයින් කියන්නේ 47 දෙනෙක්ගෙන් 25 දෙනෙක්ගේ අනුමැතිය මේ මහා බලවත් ලෙස පෙනී සිටින ආධිපත්‍යවාදී
රටවල් වලට ගන්න බැරිව ගියා. බහුතරය සිටින්නේ මේ යෝජනාවට පක්ෂ නොවී සිටිනු සංඛ්‍යාලේඛනයක් කියලා ඉතාම ඕනෑකමින් මේ අවස්ථාවේ තමුන්නාන්සලා ළඟ තියෙනවා මේ ලේඛනය. දැන් ඉදිරිපත් වෙමින් තිබෙනවා විද්‍යුත් මාර්ග මගින් ප්‍රකාශ වී තිබීම ඉතාම වැදගත්. මේට වඩා ඒක පිළිබඳ කරුණු කියන්න උත්සාහ දරන්නේ. I would like to mention that few minutes ago, the Geneva Human Rights Commission voted on the resolution on Sri Lanka. Again, Sri Lanka, moved by Britain, Germany, Montenegro, and Macedonia, and supported by the Western powers who wants to dominate the global South. Our call, as well as today's call, was, if you listen and watch the voices of other countries, is COVID first. Let us defeat COVID and give vaccination to over 100 countries that are today asking for the vaccination. And it's not a time to be bringing country-specific resolutions like selecting country A, B, and C. This was the voice. And we shall not also support countries who are in the process of progressing, building better lives to people who have been lost their lives by terrorism, progressing in economic and other sectors in those countries. Sri Lanka was appreciated by all these countries who expressed their viewpoint. I must say, His Excellency the President, with his mandate in 2019, soon after his election as President, decided, as promised to the country, to withdraw from the co-sponsorship of the resolution on Sri Lanka, which the previous government had agreed. But constitutionally, it was not possible. It's not only this government is saying this. Even my predecessor, Minister Marapana, mentioned this officially in international forum that constitutionally Sri Lanka can't go forward with the co-sponsored resolution. So we withdrew from the co-sponsorship. But His Excellency the President appointed domestic mechanism headed by a Supreme Court judge, the highest judicial authority of Sri Lanka, the Supreme Court, a member of the Supreme Court, to head a commission of inquiry to entertain any complaints or allegations made by any Sri Lankans for the period that we were facing the most difficult conflict in the world arena, facing up to the barbaric LTT, which is even a banned organization today. All over Europe, it's banned. The United States, it's banned. In most of the countries, UK and other countries, it's banned. In India, it's banned. And still, they want to have a special process against Sri Lanka to collect various information. This is what this resolution initiates, but leading to much more dangerous objectives if they were able to succeed. Out of the 47 countries of the Human Rights Commission, they could harness only 22. 25 votes was not on their side of the resolution. They did not say yes to the resolution. This is the most important message that the countries in Geneva has given amidst great pressure by the European countries on them. We thank all those countries who stood up for the defense not only of Sri Lanka,
for the defense of all other countries, sovereign nations of the world. Because today it could have been Sri Lanka, and tomorrow it could have been any other country. The global south has stood up and clearly expressed the view that His Excellency the President, Prime Minister and the government of Sri Lanka very clearly stated before the Commission. Today, the voting pattern goes as out of the total 47, 22 for the resolution, 11 opposed to the resolution, and 14 abstaining, not voting with the resolution, which adds up to 25. This was not the forecast of the European nations even about 1 hour ago. I must say, their figures have gone wrong. As they go wrong by depriving hundreds of countries, over 100 countries of vaccination, by blocking even the flow of vaccination to those countries. Sad to say, but we have to mention this. Human rights. Sri Lanka restored human rights by defeating the LTT. LTT massacred all Tamil democratic leaders. LTT massacred innocent children, youth of the north and east. Sri Lankan forces were able to bring the conflict to an end so that Sinhala, Tamil, Muslim, all could live in a better way, better secured human life in Sri Lanka. And we are moved forward today, as I mentioned in Sinhala, from Point Pedro to Dondra. Dondra to Point Pedro. Anyone can move, any citizen can move up and down, travel, do business, engage in any vocation. That is the achievements of Sri Lanka's progress now. And the European countries have not understood the ground situation. The ground situation is that no one would question that. Tourists are wanting to come to Sri Lanka, to travel around Sri Lanka. If not for COVID, they would have been here. So we once again would like to thank all the countries that voted against the resolution, voted to abstain, not agreeing with the resolution against Sri Lanka. The call was made by China, a member of the Security Council. It was followed by Pakistan, Russia, also a member of the Security Council, and Cuba from Latin America. We have had most of the countries of Asia voting with Sri Lanka, more than the others. We have had the majority of African countries, the continent of Africa, not voting with the resolution, and countries of Latin America, South America, especially Cuba, Venezuela and Bolivia, voting against the resolution, thereby giving right across the three continents a support extending to this voice of the global south against the domination the way the Western powers are seeking. I don't want to go further add anything further. We also thank all of you all, even the media, who gave attention to this issue and gave enough consideration to make it an important debate across the country. We also understand the difficulties that most of the other organizations have faced amidst the pressure brought
by the European nations. I would also like to add that one of the important countries of Asia, Japan, abstained and did not follow the European nations' call. And India also has abstained. So with this, you have the details, I don't have to go through. It's clear that the resolution has had no majority approval of the Council. This is the reality, whatever they want to say. And any of these resolutions, without the consent and the acceptance of the country concerned, cannot be implemented. That is the basic principle. It will have to go a very, very long way. Because they have been calling for reports in the next 12 months. 12 months, and that they would be reporting back. It's quite okay. We have been facing this in 2012. We faced this in 2013. We have faced this in 2014. As I mentioned, what the President has committed the country, our government will progress with human rights improvement as well as democratic rights as we have protected. We are the oldest parliamentary democracy in Asia. Parliamentary elections have been held. Presidential elections have been held. A mandate to the President and the government has been very clear. We hope, as we mentioned to the Human Rights Commission in Geneva, our commitments to the UN system will continue. We are members of all UN agencies, including our forces are serving in the United Nations peacekeeping forces. That is how Sri Lanka has been contributing and will contribute as we move along and make further progress. On behalf of the Foreign Ministry, myself, the Deputy Minister and the Secretary and other officials, I also would like to extend our sincere appreciation and to thank all our foreign missions, Sri Lankan embassies who have been extending all their cooperations and the officials, as well as once again to countries that have voted with us, who have given us strength, and strength to the global south to stand up in this current affairs which is being today heavily lobbied to be conducted on the requirements of the Western European countries. Thank you. පොඩ්ඩක් ආන්න පුළුවන් මට කැබිනට් හදිසි කැබිනට් රැස් වීම තියෙනවා නමුත් I promised yeah. අපි සාමාන්‍යයෙන් මූලධර්මයක් හැටියට ඒ රට එකඟතාවයක් දැක්කොත් තමයි ඒගොල්ලන්ට අවශ්‍යතාවය සියලු දේ යෝජනාවේ සඳහන් සියල්ල කරන්න පුළුවන් වෙන්නේ. දැනුත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආයතන එක්ක වැඩ කරගෙන යනවා. මානව කොමිසම එක්කත් අපි කරුණු කියනවා. ප්‍රතිවිරුද්ධ කරුණු කියනවා. වැරදි කරුණු එළිදරව් කරලා තිනවා කොමසාරිස්තුමියටම. වැරදි හදාගෙනත් තියනවා යා සමහර වැරදි. ඉතින් අපි මේ රටක් හැටියට අපේ රටේ ස්වෛරී භාවය ස්වෛරීත්වය ආරක්ෂා කරන්න නිවැරදි තොරතුරු වෙනුවෙන් අනිත් හැම රටක් එක්කම කතාබස් කරනවා කරුණු කියනවා. ඒ නිසා ශ්‍රී ලංකාව අනුගමනය කරන දේශීය යාන්ත්‍රණය දිගටම ක්‍රියාත්මක කරනවා අප රටේ සියලු පුරවැසියන් වෙනුවෙන්.
This is only an advisory resolution on which they have drafted by themselves against Sri Lanka on very unreasonable as well as unsubstantiated facts, which we have very clearly stated. I don't have to say, Sri Lanka does not have to say. Lord Nesby, one of the most senior Lords parliamentarian of the British Parliament, said, my government is on wrong track. That is, his government is on wrong track. These are the papers, confidential papers, where you have gone wrong. Why don't you take a step back and discuss matters? What more? I mean, we can quote much more. Yes, we have rejected, and the countries also expressed in their last speeches, they reject the resolution, and therefore they are voting against. Some countries rejected the resolution's main substance by saying Sri Lanka has made tremendous progress. That is what some of the countries said today when this was taken up. Minister, in the question of, there's some provision about evidence preservation. So that would require Sri Lanka cooperating with any mechanism set up by the Council. So how would you proceed on that? Sri Lanka, as I mentioned, we have appointed, the President has appointed the highest possible Presidential Commission of Inquiry, headed by a Supreme Court judge. Supreme Court is the highest judicial authority of Sri Lanka. To what? To inquire into or to accept any allegation that is being made against anyone in Sri Lanka in relation to during the conflict area. So the Commission or even any other country bilaterally can work with Sri Lanka to follow this procedure, which is the domestic procedure according to our constitution, But that is sorry, possible. Mr. My question is that the specific mechanism that the Council is now going to set up, are you going to cooperate with that? You're talking about 2.8 million budget, you're talking about 8 to 10 people. Yeah, they're talking about 2.8 million rupees, which is $1 million. almost 400 million rupees. We could have given entire Jaffna Peninsula can be given housing that is necessary so that every citizen of Jaffna Peninsula would have got a house. Don't waste time unnecessarily on a country-specific resolution by trying to punish Sri Lanka. Even without this resolution, Sri Lanka is talking to all of them, be the EU or to Britain or to any other country on human rights issue. So this resolution was highly uncalled for, and they have not got the majority that they were expecting to. පළාත් සමාව ඡන්දේ තියෙන්නේ නැත්තේ මානව හිමිකම් කොමසාරිස්තුමියක් දන්නේ නැහැ කියලා මං කිව්වේ මේ මහ පොළවේ වෙන දේවල් දන්නේ නැහැ. ඇයි තිබුණේ නැත්තේ? මෙතුමාත් මමත් පාර්ලිමේන්තුවේ හිටියා. ඒ පනත සම්මත කරේ ඡන්දේ නොතියන්න. අපි එදා ඡන්දේ දුන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව සම්මත කරපු පනත පස්සේ ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨ අධිකරණේ අපේ රජය පැමිණෙන්නටත් කලින් කිව්වා මේ පනත වැරදි නීති විරෝධී මේ පනතෙන් පළාත් සභා ඡන්දේ තියන්න බෑ කියලා. ඒ නිසා මේ පනත අහෝසි කරනවද සංශෝධනය කරනවද කියලා ජනාධිපතිතුමා ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරා. ඒ අනුව කටයුතු කරමින් ඡන්දය පවත්වනවා කියලා. අපි ඡන්දයකට බය නැහැ. ඇයි බය වෙන්නේ? ජනතාවගේ හඬට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සටන ඉවර වෙච්ච හැටි පරාජය දැක උතුරට ඡන්දේ දුන්නා. ඒ ඡන්දේ දුන්නේ අපි උතුරේ ජනතාවට උතුරේ පළාත් සභාවක් අවුරුදු ගණනාවකට පස්සේ ඇති කරගන්න. අමතක කරන්න එපා. එහෙම අමතක වෙන සිද්ධි නිසායි මේ වැරදි ලෙස මේ යෝජනාවක් සකස් වෙලා කරගෙන තියෙන්නේ. ඇත්ත තත්ත්වය ලංකාවේ දන්නවනම් එහෙම වෙන්නේ නැහැ. ඒ අනුව කොච්චර කාලයක් ඇයිද පළාත් සභා ඡන්දේ තියන්න? පළාත් සභා ඡන්දේ තීමේ කාලය හැකිතරම් ඉක්මන් කරගන්න පුළුවන් වෙනවා. නමුත් නීතිය ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඕනේ, පාර්ලිමේන්තුවට යන්න ඕනේ. කරපු වැරදි පනත්
අවලංගු කරන්න ඕනේ ඡන්දේ තියන්න පුළුවන් මැතිවරණ නීතිය සම්මත කරන්න ඕනේ. ඉතින් කරන්නේ තියෙනවා කොවිඩ් එක. අපි අධිකරණය කොවිඩ් ප්‍රශ්නේ තියෙනවා ඒක මැතිවරණ කොමිසමට බලයි. නමුත් අපි නීතිය නිවැරදි කිරීමට වැඩ කටයුතු දියත් කරලා තිබෙනවා. ඉන්දියාව කරපු ප්‍රකාශය තමන් ඡන්දය දීමෙන් වැළකී සිටිනවා. ඡන්දය දීම ගැන කිව්වොත් කියන්නේ ඒකනේ. අපි ඡන්දය දෙනවා බ්‍රිතාන්‍ය පැත්තට කියලා කිව්වේ නෑනේ. දුන්නේ නෑ. හොඳයි එහෙම බලමු. ඒ කාරණේ එහෙම බලන්න පුළුවන් නම් එහෙනම් එහා පැත්තට දෙන්න පුළුවන්කම තිබුණා. දුන්නේ නෑ. අපි පළාත් සභා ඡන්දේ වහාම තියන්න උත්සාහ කරලා කරන්නවද කියලා ඒ කාරණේ උඩ ඒත් අපිට විරුද්ධව ඡන්දය දෙන්න තිබුණා. ඒක පාවිච්චි කරේ නෑනේ. ඉන්දියාව ද්‍රවිඩ ජනතාවගේ කාරණාව එදා සිට කියන කාරණාව. හැම ආණ්ඩුවක් එක්කම හැම රජයක් එක්කම ඒ කාරණාව කියනවා. ඒ ගැන ගැටලු වන්නේ ටික ටික ඒ අනුව යම් යම් කටයුතු සිදු වෙලා තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඉන්දියාව මිත්‍ර රටක්. අපි හිතන්නේ නෑ ඉන්දියාව අපේ මිත්‍ර රටක් නොවේ කියලා. ඒ අනුව අපි කටයුතු කළා තියෙනවා. ඒක ඉතින් ඉන්දියාවෙන් අහන්න ඕනේ. මගෙන් අහලා හරියන්නේ නෑනේ. මම ලංකාවේ ඉන්නේ. දැන් මම මේ නාඩුවේ ඉන්නේ. දැන් එමතුමනි දැන් මේකේ යෝජනා කරලා තිබ්බා මේ ශ්‍රී ලංකාව ගැන තොරතුරු එක්රැස් කරන්න ආයතනයක් පිහිටවන්න කියලා. මම හිතන්නේ ලේකම්තුමත් මෑතකදී ඒක සඳහන් කළා. දැන් මේක සම්මත වෙලා තියෙනවා. ඒක බරපතල තත්ත්වයක් නෙමෙයිද? සම්මත වුණාට ඒ පිළිබඳ අනුගමනය කරන්න තියෙන ක්‍රියාමාර්ග සම්මතයකින් විතරක් අනුගමනය කරන්න බෑ. අපි ඒක පැහැදිලි කරලා තියෙනවා. තවත් එක්සත් ජාතීන්ගේ ආයතන තියෙනවා. මුදල් වෙන් කිරීම ආදිය. මේ නිසා අපි ඒ ගැන දැන් යමක් කරුණු කියන්න යන්නේ නැහැ. වෙනමම අපි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් අපේ ලේකම්තුමාලා අපි පවත්වනවා. දැනට තමුන්නාන්සලා හමුවේ මේ කාරණේ කියලා ශ්‍රී ලංකා වාසී ජනතාවට මේ තීන්දුව ඉතා පැහැදිලි අර්ථ නිරූපණයක් අපි ඉදිරිපත් කරා. හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වෙනවා. මට යන්න ඔබතුමාලගේ සහයෝගය ඉල්ලා සිටිනවා. ඔබතුමාලටත් ඉක්මනින් අපි යලි හමුවීමට ඉඩ කඩ තබාගෙන සහයෝගය ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.